හරි අපි අද දවසට අදාළ ඉනෝගනික් ප්‍රශ්නය සාකච්ඡා කරමු. ඒක කියලා තියෙනවා P හා P යනු A හා B ලවණ දෙකක් අඩංගු වන ලා කොළ පැහැති ජලීය ද්‍රාවණයක්. ලා කොළ කියනකොට ජලීය ද්‍රාවණය ලා කොළ නම් කවුරු වෙන්න පුළුවන්? අපි දන්නවා Fe ධන දෙක ගත්තොත් සාන්ද්‍ර ද්‍රාවණයගේ කොළ පාටයි. ආයේ නිකල් ධන දෙක ජලීය ද්‍රාවණ සංඝ සංකීර්ණ ජලාණු හයක් එක්ක හදන මේකත් කොළ පාට. ඔය දෙන්න තමයි ජලීය ද්‍රාවණ කොළ ඉන්නේ. එතකොට අපි ඊළඟට ගත්තොත් මේකේ අවර්ණ කට්ටිය ඉන්නත් පුළුවන්. මොකද කොළ පාට ප්‍රභේද ටික විතරයි මම මෙතන ජලීය ද්‍රාවණ විදියට සැලකුවේ. ඊළඟට කියලා තියෙනවා පී ද්‍රාවණය රත් කරනවල පළවෙනියටම රත් කරාම වායු පිට වෙන්නේ නැහැ. රත් කළ විට වායු නැහැ කියන්නේ එහෙනම් රත් කරාම වායු ඉන්න ප්‍රභේද නැහැ කියලා අපි විස්තරයක් දෙන්න ඕන. මොකද අපි මේ හඳුනා ගැනීම කරද්දී මේවා පැහැදිලි කරන්න ඕන. අපිට පළවෙනි කොටස කියලා තියෙන්නේ හේත ප්‍රතික්‍රියා පැහැදිලි කරමින් P තුල අඩංගු වන ලවණ හඳුනා ගන්න. එහෙනම් පළවෙනි කාණ්ඩේ කට්ටිය කවුද තාප වියෝජනයේදී? අපි සිලබස් එකේම තාප වියෝජන කෙටි ක්‍රමයකින් කරා. විශේෂ ක්‍රමයකින් කරා. ඔයගොල්ලන්ට වීඩියෝස් එකකටත් දාලා තියෙනවා. පළවෙනි කාණ්ඩේ කැටායනවල පළවෙනි කාණ්ඩයේ කැටායනවල එහෙනම් මෙතන නැහැ නයිට්‍රේට්. මොකද නයිට්‍රේටයක් රත් කරාම පළවෙනි කාණ්ඩේ නයිට්‍රයිටයේ ඔක්සිජන් වායුව පිට වෙනවා. ඒ වගේම බයිකාබනේට රත් කරාම කාබන් ඩයොක්සයිඩ් පිට වෙනවා. ආයේ ක්ලෝරේට වලින් ඔක්සිජන් වායුව පිට වෙනවා. ඒ වගේම දෙවන කාණ්ඩයේ කැටායනවල බෙරලියම් මැග්නීසියම් කැල්සියම් ස්පොන්ජියම් ලගේ අනිවාර්යෙන් මෙතන නැහැ නයිට්‍රේට්. මොකද නයිට්‍රේටයෙන් ඔක්සිජන් වායුවයි NO2 පිට වෙනවා. ඔය විදිහට උදාහරණ කීපයක් ලියලා තියන්න මේ කට්ටිය ඉන්න බෑ කියලා. මොකද ඉවගන්තියට දාලා අපි පැහැදිලි කිරීමක් කරන්න ඕන. ආයේ ඔක්සලේට ඉන්න බෑ. ඔක්සලේට වලින් කාබන් ඩයොක්සයිඩ් කාබන් මොනොක්සයිඩ් පිට වෙනවා. ආයේ සල්ෆේට වලින් ඔක්සයිඩය දක්වා වියෝජනය වෙනවා. අපි දන්නවා දෙවන කාණ්ඩේ ඔක්කොම තාප වියෝජනයේදී ඔක්සයිඩය දක්වා සංයෝග තාප වියෝජනය වෙනවා. එතකොට මෙතනින් සල්ෆේටයක් ගත්තොත් ඔක්සයිඩයයි SO3 පිට වෙනවා. වායු ඉන්න බෑනේ. ඒ වගේම විද්‍යුත් රසායන ශ්‍රේණියේ පහළ ඉන්න මකර සිල්වර්ගේ පාර්ශ්ව රත්තරන් මර්කරි සිල්වර් ප්ලැටිනම් අවුරම් කියන කට්ටියගේ අනිවාර්යම තාප වියෝජනයේදී ලෝහය දක්වා පත්තන හින්දා ඒ කට්ටිය ඉන්න බෑ. අපි එතකොට මේ වගේ ප්‍රශ්නක අනිවාර්යයෙන්ම උදාහරණ කීපයක් ලියලා පෙන්නන්න මේ සංයෝගෙ ඉන්න බෑ. මම කීප දෙනෙක් කියන්නම්. සෝඩියම් නයිට්‍රේට් ඉන්න බෑ. ආයෙ ගත්තොත් කැල්සියම් ඔක්සලේටේ ඉන්න බෑ. උදාහරණ 3ක් 4ක් ලියලා පෙන්නන්න. පොටෑසියම් ක්ලෝරේටේ ආයෙ ගත්තොත් සිල්වර් නයිට්‍රේට් පැවතිය මේ යන ආදී අය පැවතිය නැහැ. මොකද අපිට පැහැදිලි කරමින් තමයි පිළිතුර ලබා ගන්න කියන්නේ. ඒතර මේ වගේ කට්ටිය ඉන්න බෑ කියලා අපි සඳහනක් දෙන්න ඕන. මොකද මේ පොයින්ට්ස් වලට ලකුණු හම්බ වෙනවා. ඒතර ගොඩාක් අයට මේ රචනා ප්‍රශ්න පත්‍රයේ ලකුණු අඩු වෙනවා. මෙන්න මේ කාරණේ හින්දා. ගොඩාක් අය මේ කට්ටිය හිතින් හිතනවා මේ යාලා නැහැ කියලා. ඒ නෝට් එකක් දාලා ලියන්නේ නැහැ මේ අය ඉන්න බෑ කියලා. මොකද අපේ ඔයගොල්ලෝ රචනා ප්‍රශ්න පත්‍රය ගන්න පොයින්ට්ස් වලට ලකුණු දෙන්නේ. මේවා එක පොයින්ට් එක ගන්න මේවා සලකනවා. එහෙනම් අර Taman දන්න දේවල් අනිවාර්යයෙන්ම රචනා ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න වලට යද්දී සඳහන් කරන්න පුරුදු වෙන්න ඕන. ඊළඟට කියලා තියෙනවා P ද්‍රාවණයට තනුක නයිට්‍රික් එකතු කරාම වායු පිට වෙන්නේ නැහැ. ඒ කියන්නේ තනුක අම්ල දැම්මහම වායු පිට නොවේලු. අපි ඊයේ ප්‍රශ්නේ මේ වගේම දෙයක් කතා කරා තනුක අම්ල සමග වායු පිට කරන ප්‍රභේද. එහෙනම් ඇනායන විදියට මෙතන කාබනේට බයිකාබනේට නැහැ. ඒගොල්ලෝ තනුක අම්ලත් එක්ක ප්‍රතික්‍රියා කරනවා. තනුක නයිට්‍රික් දැම්මම ඒගොල්ලොන්ගෙන් පිට වෙනවා කාබන් ඩයොක්සයිඩ්. ඒ වගේම තව කවුද? නයිට්‍රේට ඉන්න බෑ.
නයිට්‍රේටද නයිට්‍රයිටද NO2 මයිනස් තමයි තම කම්ලත් එක්ක NO2 පිට කරන්නේ. නයිට්‍රේට ඉන්න පුළුවන් මොකද නයිට්‍රේට තම කම්ලත් එක්ක වායු පිට කරන්නේ. ආයි සල්ෆර් වල ගත්තොත් සල්ෆයිඩයෙන් H2S පිට වෙනවා. ආයි සල්ෆයිඩයෙන් SO2 පිට වෙනවා. බයිසල්ෆයිඩයෙන් SO2 පිට වෙනවා. thiosulfateයෙන් SO2 පිට වෙලා සල්ෆර් අවක්ෂේප වෙනවා. නම් මේකෙත් කියලා පෙන්නන්න ඕන ඇනායනය ලෙස මෙතන කාබනේට බයිකාබනේට නයිට්‍රයිට සල්ෆයිඩ් සල්ෆයිට thiosulfate නොපවතී කියලා කියන්න ඕන. මොකද ඒ දීලා තියෙන පරීක්ෂණයේ දත්තේනුත් අපි ගන්නව නිගමනය. අපි ගන්න නිගමනය තමයි මේ අනායන ඉන්න බෑ. පැවතිය නැහැ. එහෙනම් අනිවාර්යෙන්ම මේවට පොයින්ට්ස් වලට ලකුණු හිමි වෙනවා. නම් මේවා පොයින්ට්ස් විදියට සඳහන් කිරීම අනිවාර්යයෙන්ම සිද්ධ කරන්න ඕන කරුණක්. මේ කොටස් වල තියරි වෙන වෙනම මම වීඩියෝස් උත් දාලා තියෙනවා. ඔයගලන්ට ඕන කොටස් බලා ගන්න පුළුවන්. ඒ වගේම අපි 2022 A level මේ පාර කරන ළමයිට අලුතෙන් මුල ඉඳන්ම තියරි ලබන සතිය පටන් ගන්නවා 2022 ළමයිට ඉනෝගනික් තියරි. මුල් තැන ඉඳන් සරල තැන ඉඳන් මෙතන කොහොම කතා කරනවා. එහෙනම් මම ඊළඟ තුන්වෙනි පොයින්ට් එකට යන්නම්. අද නම් මම කන්න වෙනවා බෝඩ් එක මොකද නැත්තම් කරුණු ටික පැහැදිලි කරන්න ඊට මදි. තුන්වෙනි පරීක්ෂණ දත්තයේ විදියට අපිට තියෙන්නේ ලෙඩ් නයිට්‍රේට් දැම්මහම උණු ජලයේ දියවන අවක්ෂේපයක් ලැබෙනවලු. අපි දන්නවා මේක පොයින්ට් එකක් විදියට ගන්නලා තියෙනවා. උණු ජලයේ දියවන සිසිල් වන විට අවක්ෂේප වන අය. උණු ජලයේ දියවන සිසිල් වන විට අවක්ෂේප වන කට්ටිය කවුද? ලෙඩ් නයිට්‍රේට් දාලා තියෙන මේ පරීක්ෂණ දත්තයට අදාළ වෙන්නේ කවුද? ලෙඩ් ක්ලෝරයිඩ්, ලෙඩ් බ්‍රෝමයිඩ්, ලෙඩ් අයඩයිඩ්. ලෙඩ් වල මේ හේලයිඩ් සංයෝග තුන තමයි උණු ජලයේ දිය වෙන්නේ සිසිල් වෙනකොට අවක්ෂේප වෙන්නේ. ඉතින් ලෙඩ් නයිට්‍රේට් දැම්මහම උණු ජලයේ දියවන සිසිල් වන විට අවක්ෂේපයක් ලැබෙනවා නම් මේක කියලා දෙන උණු ජලයේ දියවන විතරයි. උණු ජලයේ දියවන සිසිල් වන විට අවක්ෂේප වන කතාවට අයිති වෙන්නේ මේ තුන් දෙනා විතරයි. එහෙනම් මේ ඇනායන ඉන්න ඕනේ. එහෙනම් මේකේ Cl Br I යන අයගෙන් කවුරු හරි ඉන්න පුළුවන්. පැවතිය හැක. අපි දන්නේ හරියටම ඉන්නේ කවුද කියලා. අපිට මේකේ වර්ණ දීලා තිබ්බනම් මොන අඳුන ගන්න තිබ්බා. මෙයා සුදු පාට අවක්ෂේපයක්, මෙයා ලා කහ පාට අවක්ෂේපයක්. වර්ණ දීලා තිබ්බනම් හරියටම හිටිය ඇනායනය කියන්න පුළුවන්. හැබැයි අපිට මෙතනට අදාළව නම් හරියටම ඉන්නේ කවුද කියලා කියන්න බැහැ. මොකද වර්ණය දීලා නැහැ. ඊළඟ පොයින්ට් එක කියනවා Cl2 වායුව ගුලණය කර විට ලා කොළ පාට කහ වෙනවා. Cl2 දැම්මහම ලා කොළ කෙනා කහ වෙනවා. අපි දන්නවා හේලයිඩ් හඳුනා ගැනීම පරීක්ෂණ. මම වෙනමම නිර්දේශයේම ඇනායන විශ්ලේෂණය ඔයගොල්ලන්ට කරා. ඇනායන විශ්ලේෂණයේදී අපි හේලයිඩ් හඳුනා ගැනීම පරීක්ෂණය යටතේ ක්ලෝරෝෆෝම් කාබන් ටෙට්‍රාක්ලෝරයිඩ් යොදලා ඉහළින් Cl2 දැම්මහම දුඹුරු පාටක් ලැබෙනවා නම් Br2 හැදිලා තියෙනවා. ඒ කියන්නේ Br- ඉන්නවා කියලා දන්නවා. දම් පාටක් ගෙන දෙනවා නම් I- ඉන්නවා කියලා දන්නවා. එහෙනම් ඒ නිරීක්ෂණයක් වෙලා නැහැ. ලා කොළ කහ වෙලා තියෙන්නේ. එහෙනම් මෙතන මේ Br- I- නැත. එහෙනම් ඉන්නේ කවුද? ඇනායනය ලෙස ඉන්නේ කවුද? ඇනායනය ලෙස ඉන්නේ Cl-. මොකද මේ දෙන්න නැහැ කියලා අපිට දැන් පැහැදිලි. එහෙනම් ඉන්නේ Cl-. ඒක ආවා. හැබැයි මෙතන මේ ලා කොළ කහ වුණේ කොහොමද? අපි කොළ පාට විදියට Fe ධන දෙක ගත්තා. Fe ධන දෙක මෙතන එහෙනම් ඔක්සිහරණය වෙලා තියෙනවා කවුරු බවටද? Fe ධන 3 බවට. Fe ධන 3 වර්ණ මොනවද?
Fe ධන තුන සාන්ද්‍ර ද්‍රාවණයක් නම් දුඹුරු පාටයි ඒක තනුක නම් කහ පාට. එහෙනම් මොකද්ද මෙතන වෙලා තියෙන්නේ? ඔක්සිකරණ ඔක්සිහරණ ප්‍රතික්‍රියාවක් සිද්ධ වෙනවා. ඉඳපු Fe ධන දෙක ආයන Fe ධන තුන බවට ඔක්සිකරණය වෙද්දී ඉඳපු Cl2 Cl- බවට ඔක්සිහරණය වෙලා තියෙන්නේ. නම් මේ රෙඩොක්ස් එකකින් තමයි මේ ලා කොළ පාට කහ බවට පත් වෙලා තියෙන්නේ. එහෙනම් මෙතන කැටායනයේ විදිහට ඉන්නේ කවුද? Fe ධන දෙක ආයන. නම් මෙතන ඉන්න කැටායනය වෙන්නේ Fe ධන දෙක. අපි දන්නේ මෙතන ලවණ කිහිපයක් ඉන්නවද කියලා. එහෙනම් ඔන්න එක ලවණයක් පැහැදිලි. Cl2 ඉන්නවා. අපි දන්නේ ඉන්න අනිත් කෙනා කවුද කියලා. එහෙනම් මෙතන Fe ධන තුන බවට පත් වෙන හින්දා තමයි මේ කහ පාට ද්‍රාවණයක් ලැබෙන්නේ මෙතන. Cl2 යදුවහම. ඊළඟ තත්ත්වයේ විදියට සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් දැම්මම රතු දුඹුරු වෙනවලු. ඉතින් හරි. මෙතන ඉන්නේ Fe ධන තුන ආයන. Fe ධන තුන වලට සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් දැම්මම සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් OH- එක මෙයා FeOH සයිස් වෙනවා. මෙයා දුඹුරු පාට අවක්ෂේපය. මෙතන ජලීය ද්‍රාවණයේ හින්දා තමයි සාන්ද්‍ර තනුක කියලා ගන්න. අවක්ෂේපයක් නම් Fe ධන තුන දුඹුරු. මෙතනින් Na ධන 3ක් ඉවත්. එහෙනම් අපිට ඕන දුඹුරු වර්ණය එනවා කිව්වහම හයිඩ්‍රොක්සයිඩ් විදියට අවක්ෂේප වුණාම පැහැදිලි මෙතන ඉඳලා තියෙන්නේ Fe ධන තුන තමයි. එහෙනම් අපි තෝරාගත්ත උත්තරේ හරියටම හරි කියලාත් අපිට දැන් පැහැදිලි වෙනවා. හරිද? අපි එහෙනම් ඊළඟ පරීක්ෂණයට යමු. හයවෙනි දත්තේ විදියට කියනවා පහේදී ලද පෙරණයට සෝඩියම් ක්‍රෝමේට් යෙදූ විට සෝඩියම් ක්‍රෝමේට් යෙදුවාම කහ පාට අවක්ෂේපයක් දෙනවා. ක්‍රෝමේට වල ක්‍රෝමේට එක්ක කහ පාට අවක්ෂේපයක් හදන්නේ කවුද? සිල්වර් හදනවා කහ තැඹිලි පාටට හුරු අවක්ෂේපයක්. ක්‍රෝමේට වල ඉන්න අවක්ෂේප කවුද? අපි කෙටි ක්‍රමයකින් තමයි ජල ද්‍රාව්‍යතාවයත් ඔක්කොම කතා කරේ. සම්මත ක්‍රමයට නෙමෙයි හරිම ලේසි කෙටි ක්‍රමයක් යොදාගෙන තමයි නිර්දේශම ජල ද්‍රාව්‍යතාවයත් කතා කරලා තියෙන්නේ. එහෙනම් මොනවද කිව්වේ? සල්ෆේට් සල්ෆයිඩ් වගේ තමයි ක්‍රෝමේටත් ඒ කියන්නේ බෙරිලියම් ක්‍රෝමේට් මැග්නීසියම් ක්‍රෝමේට් කියන අය ජලයේ ද්‍රාව්‍යයි. මැද ඉන්න කැල්සියම් ස්ට්‍රොන්චියම් ලගේ මොකද වෙන්නේ? මද වශයෙන් ද්‍රාව්‍යයි. බේරියම් රේඩියම් ලගේ අවක්ෂේප. රේඩියම් විකිරණශීලී හින්දා අපි සාපේක්ෂව එයා ජලීය ද්‍රාවණ විදිහට සංයෝග සලකනවා අඩුයි. මේගොල්ලෝ මද වශයෙන් ද්‍රාව්‍ය. මේගොල්ලෝ ජලයේ ද්‍රාව්‍ය. එහෙනම් එතනින් පේනවා මෙතන ක්‍රෝමේට අවක්ෂේපය කවුද? බේරියම් ධන 2 ආයන. එහෙනම් මෙතන කැටායනයේ විදිහට බේරියම් ධන 2 ආයන ඉඳලා තියෙනවා. එහෙනම් මෙතන ක්‍රෝමේට අවක්ෂේපය කහ පාටින්ද ඒ දත්තරත් යතයි. එහෙනම් බේරියම්ගෙන් Cl- එක මෙතන බේරියම් Cl- එක බේරියම් ක්ලෝරයිඩ් විදියට හිටියද කියලා අපි තාම දන්නේ නැහැ. මොකද ඇනායන විදිහට ක්ලෝරයිඩ් විතරයි ඉන්නේ. හුඟක් වෙලාවට මෙතන අනිවාර්යයෙන් ක්ලෝරයිඩ් එකක් විතරක් වෙන්න ඕන. මොකද එක ඇනායනයක් එක්ක කැටායන දෙකක් ඉන්න ඕන. මොකද ඇනායන දෙකක් හිටියොත් මොන කැටායනයත් එක්ක ඒ ඇනායනය යනවාද කියලා අපිට හඳුනා ගන්න බැරි නිසා. ඊළඟට කියනවා මේකට ක්ලෝරෝෆෝම් දාලා Cl2 දැම්මම අන්න අපි කියපු හේලයිඩ් හඳුනා ගැනීමේ පරීක්ෂාව කරාම කියනවා නිරීක්ෂණ නැහැලු. මේක මම කලිනුත් ඕගොල්ලන්ට කලින් ඊට කලින් පැහැදිලි කරා මේ ප්‍රශ්නේම.
නිරීක්ෂණ නැත්නම් එතනලුත් පැහැදිලි BR I නැත කියලා. ඒවත් ලියලා තියන්න ඕන. මොකද මේ පැහැදිලි කිරීම විදිහට මේවට ලකුණු හිමි වෙනවා. මොකද මෙතන Cl2 හිටියනම් Cl2 Cl- බවට ඔක්සිහරණය වෙද්දී ඉන්න Br Br2 බවට ඔක්සිකරණය වෙන්න ඕන. I- හිටියනම් I- I2 බවට ඔක්සිකරණය වෙලා ගෝලිකාවේ අදාළ වර්ණ ගෙන දීම සිද්ධ වෙන්න ඕන. එහෙම වෙලා නැහැ කියන්නේ මේගොල්ලෝ නැහැ කියලා අපි ඉහළ පෙන්නන්න ඕන. එහෙනම් අපි දැක්කා Cl2 ඉන්නවා. Cl- එකේ නම් B බේරියම් ධන දෙකක් බේරියම් ක්ලෝරයිඩය විදියට ඉන්න ඕන. එහෙනම් අපිට දැන් ඉන්න ලවණ දෙක නම් අපි හඳුනා ගත්තා. අපිට මේ වර්ණ විපර්යාස ගෙන දීම් වල පැහැදිලි කිරීම ගත්තොතින් තුලිත රසායනික සමීකරණ මගින් පෙන්වන්න ඕන Fe ධන දෙකයි Cl2 අතර ප්‍රතික්‍රියාවෙන් Fe ධන 3 වෙනවා මෙයා Cl- වෙනවා මුලින්ම ඔක්සිකරණාංක තුලිත කරනවා වෙනස ගන්නවා ඔක්සිකරණාංක වෙනස මාරු කරනවා මෙතන වෙනස 1යි මේක 2යි පරමාණු තුලිතයි ආරෝපණ තුලිතයි නේද ධන 4යි ධන 6යි එහෙනම් මෙතන ඉන්නේ 2යි FeCl2 Cl2 එක්ක ප්‍රතික්‍රියාවෙන් 2යි FeCl3 හැදෙනවා පැහැදිලිද ඔය විදිහට අපිට ගන්න පුළුවන් ක්ලෝරින් තුලිතයි සමීකරණය තුලිත වෙනවා ඊළඟට කියනවා මෙයාට සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් දැම්මම මෙයාට සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් දැම්මම දුඹුරු පාටක් ලැබෙනවලු ඒවත් සමීකරණය ලියලා පෙන්නන්න මොකද ෆෙරික් හයිඩ්‍රොක්සයිඩය ලැබෙන එක ලියලා පෙන්නන්න ඕන එතකොට වෙන්නේ මොකද්ද මෙතන Fe ධන 3 OH- එක යනවා Fe OH ටයිස් හැදෙනවා එතන හැදෙන්නේ කවුද තව අමතරව සෝඩියම් ධන Cl එක ගිහලා එන්නේ Cl හැදෙනවා ඒවා තුලිත කරලා පෙන්නන්න අනිවාර්යයෙන්ම තුලිත කරලා පෙන්නන්න ඕන අනිත් දේ තමයි භෞතික අවස්ථා හැම එකකම දාන්න ඕන මේක තුලිත වුණාම 3යි තුලිතයි නේද ඔව් එතකොට මේවා ජලීය ද්‍රාවණ නම් A+ යොදලා තියන්න ඕන වායුවක් නම් ගෑස් G අකුර ජලීය ද්‍රාවණ නම් AC මේගොල්ලෝ අවශ්‍යපයක් ඉඳ සෝලිඩ් ආයේ තව කියලා තිබ්බා මේ බේරියම් ඉන්න කෙනාට දැන් අපි බේරියම් හඳුනාගත්තේ කොහොමද මේකට දානවා එක්ක සෝඩියම් ක්‍රෝමේට් දැම්මහම ලැබෙනකො කහපාට අවක්ෂේපය. ඒ කහපාට අවක්ෂේපය ආයේ බේරියම් ක්ලෝරයිඩ් හින්දා ඒ අපි හඳුනාගත්ත එක දාලම ලියලා පෙන්නන්න ඕනේ. මොකද අපි මේක ආයේ බේරියම් ක්‍රෝමේටය හැදෙන හින්දානේ. එහෙනම් අර බේරියම් ධන දෙකත් එක්ක බේරියම් ක්‍රෝමේටයේ කහ අවක්ෂේපය ලැබුණ එකත් පෙන්නන්න. මෙයා රතු දුඹුරු පාටයි. ඉතින් පෙන්නන්න ඕන. මේකෙත් වර්ණත් යටින් ඕනනම් දාලා තියන්න. වර්ණ විපර්යාසය සිද්ධ වෙන විදිහත් එතකොට පැහැදිලි වෙනවනේ. හරිද? ඒවත් සැලකිලිමත් වෙන්න FEL බේරියම් දෙකයි මේක වලට දෙකයි තුලිතද එම ලියලා පෙන්නන්න ඕන. ඒක අමතක කරන්න එපා සමීකරණය ලිවීම අනිවාර්යයි තුලිත කරලා අනිවාර්යයෙන්ම මේ භෞතික තත්ත්වයක් දාන්න. භෞතික තත්ත්ව වලට නම් ලකුණු වෙනම වෙන් කරන්නේ නැහැ. ඒ කියලා තියන්න. ඊළඟ ප්‍රධාන දේ තමයි අවසාන කොටස විදියට අහලා තියෙනවා මේ කැටායන දෙක හඳුනා ගැනීමට පරීක්ෂණ ඉදිරිපත් කරන්න කියලා. බේරියම් ධන දෙකට නම් ඔයගොල්ලන්ට කියත හැකි පහන්සිලු පරීක්ෂාව යොදා ගන්න කියලා. මොකද බේරියම් අයන පහන්සිලු පරීක්ෂාවේදී
දෙනවා මොන වර්ණයද? ඇපල් කොළ දෙනවා. එකෙන් හඳුනාගත හැකියි. අනිත් දේ Fe ධන දෙක ආයන හඳුනා ගන්න. Fe ධන තුන වුණා නම් තයෝසයිනේට එක්ක ලේ රතු සංකීර්ණය මගින් පුළුවන්. එහෙනම් Fe ධන දෙක හඳුනා ගන්න වෙන්නේ මොනවෙන්ද? සැලිසිලික් අම්ලය දාලත් බෑ. ඇයි? සැලිසිලික් අම්ලයෙන් හඳුනාගත්ත Fe ධන තුන ආයන. මෙයා හඳුනා ගැනීමට විශේෂ පරීක්ෂාවක් වෙන්න ඕනේ. රෙඩොක්ස් කියන්නත් බෑ මොකද ඔක්සිකරණ ඔක්සිහරණ ප්‍රතික්‍රියාවල වර්ණය පර්යාසයෙන් යාම කියන්න බෑ නේද? ඔක්සිකරණ ඔක්සිහරණ වල නිරීක්ෂණ දෙන අය තියෙනවා. එහෙනම් Fe ධන දෙක හඳුනා ගන්න අපට යොදා ගන්න එනකොට මතක ඇති අපේ සිලබස් එකේ තියෙනවා පොටෑසියම් පෙරෝසයනයිඩ් ඒ වගේම පොටෑසියම් පෙරිසයනයිඩ් සමග පරීක්ෂා. මේවායේ සංයෝග ලියන්න ගොඩාක් අයට බැහැ. මේකේ සූත්‍රත් එක්ක ලියන අය ගොඩාක් අයට බෑ. මම ඒකින්ද මෙතනදී ඕගොල්ලන්ට බලාපොරොත්තු වෙන එකක් කියා දෙන්න. පෙරෝ කියන්නේ මතක තියාගන්න. පෙරෝ කියන්නේ අඩු අවස්ථාව. Fe ධන දෙක. පෙරි කියන්නේ Fe ධන තුන. එහෙනම් පෙරෝසයනයිඩ් කියන්නේ මොකක්ද? පෙරෝසයනයිඩ් කියන්නේ Fe ධන දෙක ආයන සයනයිඩත් එක්ක හදන සංඝ සංකීර්ණ. එහෙනම් Fe ධන දෙක නම් Cn බැඳින්නේ 6ක් හැම වෙලාවෙම. ආරෝපණය බලන්න හරියට. Fe ධන දෙකයි Cn එකක් ඍණ 1 6ක් ඍණ 6යි. එහෙනම් ඍණ 4ක්. ඔන්න ෆෙරෝසයනයිඩ්. එහෙනම් පොටෑසියම් ෆෙරෝසයනයිඩ් වෙනකොට මෙයා හදන්නේ කාත් එක්කද? පොටෑසියම් එක. ඒකට සූත්‍රය මොකද්ද පොටෑසියම් ෆෙරෝසයනයිඩ් වල? K4Fe CN6. එහෙනම් පෙරිසයනයිඩ් වල සූත්‍රය මොකක්ද? පෙරිසයනයිඩ් කියන්නේ Fe ධන 3 CN 6ක් එක්ක Fe ධන 3යි CN එකක් ඍණ 1 6ක් ඍණ 6යි ඍණ 3ක් වෙනවා. එතකොට මෙයා පොටෑසියම් එක හදන සූත්‍රය මොකක්ද? K 3 වෙන උඩ තියෙන එක මාරු වෙනවා. Fe CN6. මේකටත් මම ඔයගොල්ලන්ට තියරි වල කෙටි ක්‍රමයක් කියලා දීලා ඇති. මොකක්ද කෙටි ක්‍රමය මතකද? ධන දෙක එයාට විරුද්ධ එක්කෙනා එක්ක තමයි. මෙයා එයාට විරුද්ධ එක්කෙනා එක්ක තමයි නිල් පාට අවක්ෂේපය හදන්නේ. Fe ධන දෙකට Fe ධන දෙක ඉන්න පොටෑසියම් පෙරෝසයනයිඩ් දැම්මහම නෙවෙයි නිල් පාට හදන්නේ. අපි කෙටි ක්‍රමයක් කතා කරා ඩී ගොනුවේදී. ඔයාලට ඔක්කොටම අපි ඔක්කොම විෂය නිර්දේශයේ අමාරු කොටස් වල කෙටි ක්‍රම කරලා තියෙන්නේ. එහෙනම් පැහැදිලිව ඔයගොල්ලන්ට මෙතනදී Fe ධන දෙක නිල් පාට හදන්නේ කාත් එක්කද? පොටෑසියම් පෙරිසයනයිඩ්. එහෙනම් අපි මේකෙදි කරන්නේ මොකද්ද? මේකට යොදනවා පොටෑසියම් පෙරිසයනයිඩ්. ධන 3 ඉන්න කෙනා පොටෑසියම් පෙරිසයනයිඩ් සමග මොකද්ද වෙන්නේ? නිල් පාට මොකද හදන්නේ? නිල් අවක්ෂේපයක් ගෙන දෙනවා. මේක අපි සූත්‍රයෙන් ලිව්වොත් K3 Fe CN6 වලට මම දානවා Fe ධන දෙක ආයන. මේ හැදෙන නිල් එකේ සූත්‍රෙත් අපි ලියමු. මොකද්ද වෙන්නේ? Fe ධන දෙක ආයන ආදේශ වෙනවා පොටෑසියම් K+ දෙකක් වෙනකොට. මොකද මෙතන ධන දෙක තුලිත වෙන්න ඕන. මෙතන පොටෑසියම් දෙක. පොටෑසියම් ධන 1යි ධන 1 දෙකක් මෙතන කියන. එහෙනම් එන්නේ K එකක් එක්ක මෙතන ධන 3නේ. ධන 3 බැලන්ස් වුණා. මෙයාගේ ධන 2යි මෙයාගේ ධන 1යි. පැහැදිලිද? ඒතර මෙන්න මේ සංයෝගය තමයි මේ කියන නිල් පාට අවක්ෂේපය වෙන්නේ. Fe ධන දෙක හඳුනා ගැනීමට ලියන්න පුළුවන් උචිතම හඳුනා ගැනීම පරීක්ෂාව මේකම තමයි. මොකද Fe ධන 3ට නම් අපිට විශේෂ ප්‍රතික්‍රියා කීපයක් තියෙනවා නිර්දේශයේ. හැබැයි මේකට තියෙන්නේ මේක විතරයි. හරි.
දැන් කොළ පාට ජලීය ද්‍රාවණිකයේදී වැනේඩියම් ගෙත් ඉන්නවා ඔයගොල්ලෝ මතක ඇති. එතකොට ඕගොල්ලන්ට මතක තියාගන්න ඕන කොළ කිව්වහමත් මම පළවෙනි පරීක්ෂණ தත්ත්වයේ විදිහට කොළ දෙන්නෙක්වත් ලියුවා. ඔයගොල්ලන්ට ඔක්කොම තියරි ක්ලාස් එකේදී විශේෂ කරුණු ටිකක් කතා කරන්න නැති ඩී ගුණය ඔක්කොම වර්ණ ටික එක තැනකට. නිර්දේශම කොළ කවුද? නිල් කවුද? සාන්ද්‍රය CL එක්ක වර්ණ ගෙනත් දෙන්නේ කවුද? වැඩිපුර ඇමෝනියා තුල දී වෙලා සංඝ සංකීර්ණ හදන්නේ කවුද? ඕවා පොයින්ට්ස් විදිහට මතක තියාගන්න. මොකද රචනා ප්‍රශ්න පත්‍රයේදී ජලීය ද්‍රාවණයේ කොළ කිව්වොත් උදාහරණ කිහිපයක් තමන්ගේ මතකේ තියෙන්න ඕන. තනුකාවල සමග වායු පිට වෙනවා කිව්වොත් කවුද පිට කරන කට්ටිය? ඒවා වෙන වෙනම ඔළුවේ තියෙන්න ඕන. මොකද රචනා ප්‍රශ්න පත්‍රයේ උත්තරේ හඳුනාගත්තා කියලා සම්පූර්ණ ලකුණු ප්‍රමාණය ලැබෙන්නේ නැහැ. ඉතා සුළු ප්‍රමාණයක් උත්තරයට එන්නේ. මොකද මේ පැහැදිලි කිරීම වලට තමයි රචනා ප්‍රශ්න පත්‍රය එන්නේ. ඒකට අපි අර විශේෂ කරලා කතා කරපු පොයින්ට්ස් කතා කරේ ඔකට. විශේෂයෙන්ම කතා කරා ඔක්කොම තනුකම්ල සමග වායු පිට කරන උණු ජලයේ දියවන කිසිලනේට අවක්ෂේප කරන අය, ඇමෝනියාහි දියවන අවක්ෂේප, ඇමෝනියා එක්ක අවක්ෂේපයක් හැදිලා වැඩිපුර දැම්මම දියවන කට්ටිය, සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් වැඩිපුර දැම්මම දියවන කට්ටිය. ඔය විදිය පොයින්ට්ස් කතා කරේ. ආයේ තනුක නයිට්‍රික් තුල සිලබස් එකෙම දිය නොවන අවක්ෂේප තාප වියෝජන වලට කෙටි ක්‍රම කරලා තියෙනවා ජල ද්‍රාව්‍යතාවම් වලට කෙටි ක්‍රම දීලා තියෙනවා ඔක්කොටම ඒවා අනිවාර්යෙන් හොඳට බලා ගන්න මොකද ඉනෝගනික් ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න දෙකක් රචනා ප්‍රශ්න පත්‍රයේ මෙතනින් එනවා ඒකෙන් එක ප්‍රශ්නයක් නම් රෙඩොක්ස් එක ඉන්නේ අනිත් ප්‍රශ්නේ සම්පූර්ණයෙන්ම කැටායන ණයන විශ්ලේෂණ සම්බන්ධ කරලා ඉන්නේ හරි එහෙනම් අපි හෙටත් මේ විදිහටම තව ප්‍රශ්නයක් සාකච්ඡා කරමු